මෝහක්ඛයෝ නිබ්බානං. හොඳයි. අද දවසේ මේ පින්නතුන් කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව අද උදෑසන සිට මෙවැනි නවම් පොහොය දිනක උතුම් සීලයක් සමාදන් වෙලා ඒ සීලය Tamanට හැකි ආකාරයෙන් Tamanට පුළුවන් විදිහට ඒ සීල්පද ටික බොහොම ආදරෙන් යුතුව රැකලා මේ සූදානම් වෙලා සිටින්නේ අවසාන වශයෙන් ලෝතර බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු ඒ දහම් පණිවිඩයෙන් ඊටමත් ස්වල්ප කොටසක් ශ්‍රවණය කරලා Tamanගේ සිත් සතන් වලට බොහොම වටිනා දහම් කාරණා රාශියක් එකතු කරගැනීමේ චේතනාවෙන් පින්වත්නි මේ සීලය කියලා කියන්නේ අපිට යම්කිසි දෙයක් කරන්න හිතුණට උපමාවක් විදිහට ඔබට කිව්වොත් අපිට සතෙක් මරන්න හිතුණට අපිව ඒකට ප්‍රතිතර්කයක් ගෙනල්ලා ඒ සතා මරන්න අපිට හිතෙන් කිව්වට කොච්චර හිතෙන් අපිට කිව්වත් මේ සතාට ගහන්නම කියලා හිතින් කිව්වත් මේ සීලයෙන් අපි එකකින් වළක්වනවා. මේ සීලය කියන දේ උපකාරී වෙලා අපිට සතෙක් මරන්න හිතුණත් අනේ නෑ මම රැකගත්ත මේ සිල්පද ටික තියෙනවානේ. අද උදේම මම සමාදන් වෙච්ච මේ සිල්පද ටික තියෙනවානේ කියලා අන්නේ චේතනාවෙන් යුතුව මේ උතුම් සිල්පද වලට කරු කරලා අපිව අඩියක් පස්සට දින දෙයක් තමයි මේ සීලය කියලා කියන්නේ. අපිට කාමයේ වරදව හැසිරෙන්න හිතුනොත් අපිව අඩියක් පස්සට දින දේ තමයි මේ සීලය කියලා කියන්නේ. මේ සීලයෙන් අපිට ලැබෙන ප්‍රයෝජන එමටයි. මොකද අද සමාජයේ මිනිස්සුන්ට කිසිම විදිහේ Tamanට Tamanව පාලනයක් නැතුව බොහෝ විපත් වලට මුහුණ දෙනවා. අපිට ඇස කැටෙන්න හම්බ වෙනවා. ඒ කියන්නේ මගතොටේ යද්දී යම් යම් අවස්ථාවල පෘථග්ජන මිනිසුන් විදිහට Tamanගේ හිතට එන ආවේග නිසා Tamanගේ ජීවිතේම විනාශ කරගත්ත මිනිස්සු අපිට බොහෝ දකින්න හම්බ වෙනවා. ඒ පින්වත්නි මේ සීලය කියන එකේ ප්‍රයෝජනය නිසියාකාරව ලබාගෙන නැති නිසා. පින්වත්නි මේ සීලය කියලා කියන්නේ අපිට උපමාවක් විදිහට සඳහන් කරොත් ඔබ යම්කිසි කන්දක ඉඳන් පල්ලෙහාට වැටෙනවා නම් යම්කිසි ප්‍රපාතයකට වැටෙනවා නම් මෙන්න මේ ප්‍රපාතයට වැටෙද්දී ඔබට කිසිම එක වැදෙන්නේ නැතුව මුකුත් නැතුව එකපාරම ඔබ ගලක් උඩට වැටුණොත් ඔබට වැඩිපුර හානි වෙන්නේ නැත්නම් ඔබ මග තියෙන යම්කිසි අත්තක හෝ පැටලිලා මදක් වේගයේ පාලනය වෙලා ඒ ගල උඩට වැටුණොත්ද ඔබට වැඩිපුරම හානි වෙන්නේ නැත්නම් ඔබට මග තියෙන අත්තක හෝ මොකක් හරි එක පැටලිලා ඔබ පල්ලෙහාට වැටෙන වේගය අඩු වෙලා බිමට වැටුණොත් ඔබගේ ජීවිතේ හරිය ඔබට රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඔබගේ අත්තේ පැටලලා අතපය කැඩෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ජීවිතේ හරිය රැක ගන්න පුළුවන්කම ඔබට තියෙනවා. මෙන්න මේ වගේම දෙයක් තමයි මේ සීලය කියලා කියන්නේ. මෙන්න මේ සීලය කියන දේනුත් ඔබ මේ සසර කියන ප්‍රපාතයට වැටෙද්දී මේකෙද අපිට එන්න පුළුවන් මොනවද? අපි සිල් රකින්න නැතුව අපි මේ සසරේ දුස්සීලකම් කර ගිහිල්ලා පින්නත්නි අපිට වෙන විපාක කොච්චරක් කියලා හිතනවද? ඔබ හිතන්න ඔබට සත්තු මරලා එක වෙලාවක එක වැද්දෙක් ඉඳලා තියෙනවා කුරුල්ලොන්ගේ අතපය කඩලා ගොඩක් ගහලා පැත්තකට කරලා තියෙනවා. මේ කුරුල්ලොන්ගේ අතපය නැති නිසා ඉගිලෙන්නවත් බැරි නිසා ඒ එක ගොඩේම ඉඳලා කුණු වෙලා පණුව ගහලා එතනම ඒ සත්තු කුණු වෙලා යනවා. ඔබ අහලා නැද්ද පූතිගස්තිස්ස හාමුදුරුවෝ? උන්වහන්සේගේ පෙර ආත්මයක් තමයි මේක. උන්වහන්සේක ආත්මික වැද්දෙක් වෙලා ඉන්න කාලෙක කුරුල්ලෝ මරලා මේ ගොඩ ගහලා මෙවැනි පාණාතිපාතේ කරලා මේ වගේ අකුසල් කරලා ඒ රැස් කරගත් අකුසල විපාකයක් විදිහට තමයි උන්වහන්සේට ඒක ලැබුණේ. ඉතින් හිතන්න ඔබත් අර සීලයෙන් ඔබට ලැබෙන පාලනය නැතුව මේ වගේ දේවල් කරලා ඔබට බොහෝ විපාක දෙන්න සිද්ධ වෙනවා. ඔබ හිතන්න ඔබටත් ඒ වගේම තමයි ඒ වටු ඇද්දට මේ සීලය කියන එකෙන් ලැබෙන දායාදේ ලැබිලා තිබ්බනම් ඒ වෙද්දි ඒ වටු ඇද්ද මතක් පස්සට ඇවිල්ලා කල්පනා කරනවා නැහැ මම කොහොමටත් මේක මරණ එක එච්චර හරි සුදුසු දෙයක් නෙමෙයි. ඔබ අහලා නැද්ද එක වෙලාවක උපාසකයෙක් පිහියකුත් අතේ තියාගෙන යද්දි පිඹුරෙක් මුළු ඇඟම වෙලා ගත්තට පස්සේ මේ උපාසකයා මොකද කරන්නේ? මේ උපාසකයා කල්පනා කරනවා මේ පිඹුරව මරලා මට බේරලා යන්න පුළුවන් කියලා කල්පනා කරලා පිඹුරව මරන්න යද්දිම
උදෑසන සමාදන් වෙච්ච සීලය මතක් වෙනවා. ආයෙත් මේක ඇත්ත පැත්ත කරගන්නවා. ආයෙත් ටිකක් මේ පිඹුර තද කරද්දිම ආයෙත් මේ උපාසකතුමාට හිතෙනවා දැන් මම කපලා දානවා කියලා. මෙහෙම හිතෙද්දි උපාසකතුමා කල්පනා කරනවා මේක ඇත්ත මගේ අතේ තියෙන නිසා තමයි මට හිතෙන්නේ මේ පිඹුරව කපලා මරලා දාලා යන්න ඕනේ කියලා. මේක ඇත්ත මගේ අතේ නොතිබුණා නම් මෙහෙම හිතෙන්නේ නැහැ කියලා හිතලා කැත්ත පැත්තකට වීසි කරලා දානවා. ඉතින් පිඹුරට රත් වෙච්ච යකඩයක් කොටා ගත්තා වගේ දැවුණා කියනවා. පිඹුරා හැමම වෙලාගත් එක බුරුල් කරලා යනවා. බලන්න අර පුද්ගලයාට එවලේ ඒ උපාසකයාට එවලේ තමන්ගේ සීලයෙන් ලැබිච්ච ඒ පාලනය තිබ්බේ නැත්තම් හිතන්න ඔබ වගේ සාමාන්‍යයෙන් ඔබට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් ඔබ මොකක් කරාවිද? අර උපාසකයාටත් ඒ වෙලාවේ ඒ සීලයෙන් ලැබිච්ච පාලනය තිබ්බේ නැත්තම් ඒ උපාසකයාත් ඒ පිඹුරව කැත්තෙන් කපලා මරලා දාලා යනවා. බලන්න තමන්ගේ ජීවිතේ පවා බේරුණා මේ කැත්තෙන් කපන්න නැතුව මේ සීලයෙන් ලැබිච්ච පාලනය නිසා ඒ උපාසකයාට ලැබිච්ච රැකවරණය. මේ කියන්නේ ඔබට ඔබ පිඹුරෙක් වෙලා ගත්ත වෙලාවක අනේ කමක් නැහැ වෙලා ගත්ත දෙන් කියලා පාඩු ඉන්න නෙමෙයි. ඔබට බේරිලා යන්න පුළුවන් නම් බේරිලා යන්න. හැබැයි මේ වෙලාවේදී ඔබ අර වගේ අවස්ථාවක දිවි තොර වුණත් මම මෙතනින් මගේ ජීවිතයේ මේ පිඹුර ඔතාගෙන මාව මරලා දැම්මා. පිනත් නෙමෙයි පිඹුරව මරන්නේ. නෙමෙයි ප්‍රාණඝාතය කරන්නේ කවදාවත්. මෙහෙම හිතලා ඔබ පස්සට යනවා නම් අන්න ඒකයි ඔබට සීලෙන් ලැබිච්ච පාලනය. ඉතින් මේ පින්නතුන් ඒ වගේ පාලනයක් ලබලා දෙන්න ඒ වගේ ජීවිතයට ආභරණයක් වෙන මේ සීලය උදෑසන සමාදන් වෙලා මේ ජීවිතය පුරුදු කරන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඔබගේ සංසාර ජීවිතේටම ඔබ මේ පුරුදු කරන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඔබට සීල රැකලා හුරුයි නම් ඔබ හිතන්න ඔබ යම් ජීවිතයකදී වැඩිපුරම කාමයේ වර්ධව හැසිරෙනවා නම් ඔබ ප්‍රාණඝාතය කරනවා නම් ඔබ අදත්තාදානය කරනවා නම් පින්නත් ඔබට සසරේ ජීවිතේ පුරා ඉපදී යනකොට ඔබට හම්බෙන්නේ ධනය බොහොම අඩුයි. මොකද ඔබ පෙර ජීවිතවල අනිත් මිනිස්සුන්ගේ ධන දාන්‍ය හොරකම් කරලා අදත්තා දහන කුසලයේ කරලා තියෙන නිසා ඔබට ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන පණ්ඩකාත්ම පාල් ලැබීම ඉඩ කඩ වැඩි. මොකද ඔබ කාමයේ වර්ධව හැසිරීම වැනි අකුසල කර්ම සිදු කරගෙන තියෙන නිසා ඔබට අන්න එවැනි ආත්ම භාව පාව ඉපදෙන්නට සිද්ධ වෙනවා. බලන්න ඔබ සසරේ යද්දී ඔබට දන් දෙන්න බැරි, සීල් රකින්න බැරි, ඊටමත් දුප්පත් තැනක ඉපදුනොත් ඔබ අදත්තා දාන කුසල වගේ දේවල් කරලා ඔබ හිතන්නේ එතකොට ඔබට දානයක් දෙන්න බෑ. සීල් රකින්න පන්සලට යන්න විදිහක් නැහැ. කන්න බොන්න හම්බ කරන්න ඕනේ. එහෙම සීල් රකින්න පන්සලට ගිහලා කන්න බොන්න හම්බ කරේ නැත්නම් ඔබට මැරෙන්න සිද්ධ වෙනවා. ඔබ හිතන්නේ ඔබ මේ වගේ තැනක ඉපදුනොත් නැත්නම් මේ සීලය කියන එක Tamanගේ සතර ජීවිතේට ඉතාමත් වටින දෙයක්. තමන්ට සසරේ යන්න වෙද්දී යම් දෙයක් අරයි යනවද? තමන්ට සසරේ යන්න වෙද්දී ඔබ යම් කිසි දෙයක් අරගෙන යනවා නම් ඒ ඔබ සීල් රැකලා දන් දීලා මේ රස කරගත්ත කුසල ශක්තියින්ගෙන් යම් කිසියක් තමයි. ඔබට මේ සීලෙන් ලැබෙන ශක්තිය ඔබට මේ සීලෙන් ලැබෙන පාලනයත් එක්ක නැත්නම් පුදුම විදිහට ඔබට මේ දුක් විඳින සසරෙන් නැවතුන හැකි. මොකද ඔබට මේ සීලය කියන පාලනය ලැබිලා තියෙනවා කියන්නේ ඔබට මේ සීලය කියන තිරින්ගය ලැබිලා තියෙනවා කියන්නේ ඔබව යම් කිසි ප්‍රපාතයකට වැටෙන්න යන වෙලාවක මේ තිරින් ක්‍රියාත්මක කරලා ඔබ මේ සීලය කියන තිරින්ගේ ක්‍රියාත්මක කරලා ඔබ ප්‍රපාතයට වැටෙන්න තියෙන එක යම් කිසි මට්ටමකට හෝ නැවතුන හැකි. හැබැයි මේකෙන් සම්පූර්ණයෙන්ම නවතිනව නෙමෙයි. වාහනයක තිරින්ග තිබ්බත් නැතත් ලිස්සගෙන ගිහිල්ලා ප්‍රපාතයට වැටෙනවා නම් වැටෙනවා. ඒ වගේම තමයි ඔබට මේ සීලය තිබ්බත් මේ හැඟීම් දැනීම් ඔබට වැඩි වෙලා මේ සීලය කියන එක බෙදෙන්න පුළුවන්. මේ කියන්නේ ඒක නෙමෙයි. හැබැයි ඔබට යම් කිසි මට්ටමකට නෙමෙයි බොහෝ දුරට ඔබට මේ සීලයෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද අද මේ ස්වාමින් වහන්සේලා මෙච්චර මේ ඔබට පුදුම හිතෙනවා ඇති
අවුරුදු ගණනාවක් පුරාවට කොහොමද මෙවැනි සිල්පද රැකගත්තේ? කොහොමද සිවුරක් දාගෙන Tamanට හොරකම් කරන්න හිතුණට, රැයට කන්න හිතුණට, සින්දුවක් කියන්න හිතුණට, නටන්න ගයන්න හිතුණට මේවා පාලනය කරන් ඉන්න විදිය දැකලා ඔබට පුදුම හිතුණට එන්නත් මේ හැමදේම පාලනය වෙන්නේ භික්ෂුවකගේ සීලය. නිසා මේ සීලය කියන එක ඉතාමත් වටින දෙයක්. ඔබට පුදුම හිතෙනවා ඇති කොහොමද භික්ෂුවක් රැයට කෑම දැකත් ඒව නොකා ඉන්නේ කියලා. භික්ෂුවකට බඩ ගිනින්නේ නැතුව නෙමෙයි. උන්වහන්සේලාටත් බඩ ගිනිනවා. මොකද උන්වහන්සේලා මේ මනුස්ස තලයේම ඉපදිච්ච ඔබ අපි වගේම මිනිස්සුයම තමයි. ඒ නිසා උන්වහන්සේලා එවැනි සිල්පදයක් පවා නොකඩවා මොන විදිහේ කෑම බීම හම්බුණත් මොන විදිහේ කෑම බීම දැක්කත් ඒ වගේ තමන්ට ලැබෙන ඒ පුංචි ආස්වාදයට වඩා තමන්ට සිල් රැකීමෙන් ලැබෙන සුවය, සිල් රැකීමෙන් ලැබෙන සතුට ඊට වඩා බොහොමත් වැඩි නිසා උන්වහන්සේලා අර ලැබෙන පුංචි සුවයට නෙමෙයි අලුම් කරන්නේ. උන්වහන්සේලා වඩාත්ම කැමති වෙන්නේ ඒ ලැබෙන පුංචි සුවයට නෙමෙයි. මොකද උන්වහන්සේලා හොඳ හැටි දන්නවා. ඒ ලැබෙන පුංචි සුවය ඉතාමත් පුංචි කාලයකින් නැති වෙලා යනවා කියලා. එහෙම දැනගෙන ඔබ හිතන්න ඔබට අද උදෑසන සිට මේ වෙනකල් සිල් සමාදන් වෙලා ඔබ එක සිල් පදයක්වත් කඩන්නේ නැතුව රැක්කනම් ඔබට මේ වෙද්දි දැනෙනවා ඇති. ඔබට මේ වෙද්දි හිතෙනවා ඇති. ඔබට කොච්චර සතුටක් දැනෙනවද? ඒ ඔබ මේ හරියටම දවසක්වත් ඉක්මන කල නැතුව මේ කෙටි කාලය තුල සිල් සමාදන් වෙලා ඔබ හිතන්න අවුරුදු ගණනාවක්, මාස ගණනාවක් පුරාවට මේ සිල්ලේ සමාදන් වෙලා ඉන්න අපිට ඔබ හිතන්න කොච්චර සුවයක් දැනෙනවද? මේක තමයි පින්වත්නි භික්ෂුවකට මේ ශාසනයේදී සැනසෙන්න, සතුටු වෙන්න, තෘප්තිමත් වෙන්න තියෙනවා නම් අන්න ඒ වගේ එකක් තමයි මේ සීලය කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි ඔබත් අද උදෑසන සිට මෙවැනි උතුම් සීලයක් සමාදන් වෙලා ඔබ හිතන්න ඔබට මෙච්චර සුවයක් දැනෙනවා නම් ඔබ කල්පනා කරලා බලන්න ඔබ තවත් ඔය දුක්ඛිත ගිහි ජීවිතවල දුක්ඛිත සසරේ ඔබ සැරිසරනවට වඩා ඔබගේ ගෙවල් දොරවල් වල ගියපුවම ඔබට මේ ඔබගේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න මැද්දට ආපහු වැටුනහම ඔබට මේ සතුට ඔබට මේ සුවය වෙනදත් තිබ්බද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබට මේ වාග්ය දිගටම ලැබෙනවා මේ සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ. ඔබට නිවෙස් වල ඉඳන් ඔබට පන්සලකට යන්න වෙලා මදි වෙන්න පුළුවන්. ඔබ ඉන්න දිහාස්වල ළඟ ඔබ ඉන්න පැතිවල ළඟ පන්සලක් නැති වෙන්න පුළුවන්. අන්න ඒකට පිළියමක් විදිහටම තමයි. අන්න ඒකට ඔබට උපකාරයක් විදිහටම තමයි මේ භාවනා කරන්න පැවිදි වෙච්ච, මේ නිවන් දකින්න පැවිදි වෙච්ච, නිර්වාණය අරමුණු කරගෙන පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා පවා ඔබ කෙරෙහි කරුණාවෙන්ම තමයි මිනිස්සු පව් අපි මේ දැනගත්ත දේ මිනිස්සුන්ටත් දෙන්න ඕනේ. අපිට මේ සිල් රැකලා අපිට මේ ලැබෙන සුවය මිනිස්සුන්ටත් විනාඩි 5කට හරි ඔබ බොහෝ සිල් රැක්කේ නැති වෙන්න පුළුවන්. ඔබේ ගතින් සිල්පදයක් කැඩුන වෙන්න පුළුවන්. මොකද ගිහි ජීවිතයේ බොහෝ සම්බාධ සහිතයි. ඔබ ගිහි ජීවිතයේ ඉද්දී ඔබගේ අතින් ඔය ගිහි ගෙදර ඉද්දී ඔබගේ අතින් යම් කිසි සිල්පදයක් කැඩෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඔබ සතුටු වෙන්න ඔබගේ අතින් කැඩිච්ච එක සිල්පදේ නෙමෙයි. ඔබ සතුටු වෙන්න මගේ අතින් කැඩිච්ච සිල්පද නම් කොච්චරක්ද? මගේ අතින් මොන සිල්පදේද රැකුණේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. හැබැයි අද එහෙම නෙමෙයි. ඔබ අද රැක්ක එක සිල්පදයක්ද? අන්නේ සිල්පදෙත් ඔබට බොහෝ වටිනවා. ඔබට අන්නේ රැක්ක එක සිල්පදේ හරි ඔබට බොහෝමත් තෘප්තියක් ගෙන දෙනවා. මොකද ඔබ ගිහි ගෙදර ඉද්දී ඔබගේ අතින් මේ සිල්පද බොහෝ දුරට ගොඩක් කැඩෙනවා. හැබැයි ඔබ අද මේ වෙනකල් හරි මේ රැකපු එක සිල්පදයක් හරි වෙනත් ඔබ හිතන්න ඔබ බොහොම ලොකු දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. මොකද වටෙන් පිටින් ගෙවල් වල දාපු සින්දුවක් ඇහෙද්දි වටෙන් පිටෙන් දැනෙන කෑම එක්ක සුවඳක් එද්දි එවැනි සිල්පදයක් රැකගෙන ඉන්නවා කියන්නේ නැත්නම් ඔබගේ හිත බොහොම විදිහට රැකගෙන තියාගෙන ඉඳලා ඔබගේ සිත බොහොම විදිහට පරිස්සම් කරගෙන තියාගෙන ඉඳලා ඔබ කරලා තියෙන්නේ ඉතාමත් ලොකු දෙයක්. මොකද මේ සිල්පදයක් රකින්නවා කියන එක අද මිනිස්සුන්ට බොහොම
බොහොම අමාරු දෙයක් වෙලා. හැබැයි කොච්චර අමාරුණත් මේකෙන් දැනෙන සුවය අන්නේ අමාරුවට වඩා වැඩි නිසා. සිල්පදයක් රැකගෙන ආහාර වේලක් නොකා ඒ සිටින දුකට වඩා ඒකෙන් දැනෙන සුවය වැඩි නිසා. සුවය වැඩි නිසා තමයි පින්වත්නි මේ සිල්පද ටික රැකගෙන අන්න ඒකෙන් ලැබෙන සුවය අපි හොයන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට මේ අවස්ථාව හැමදාකම ලැබෙන එකක් නෙමෙයි. ඔබට මේ අවස්ථාව මේ සසරේ යද්දි හැමදාකම ලැබෙන එකක් නෙමෙයි පින්වත්. ළඟපාත පන්සලෙන් ඔබට ඒ නිවැරදි ධර්ම පණිවිඩය ඇසෙන්නේ නැත්නම් ඔබට ගෙවල් වල ඉඳගෙනම Tamanගේ වැඩ ටික කරගෙන මේ සීල සමාදාන වැඩසටහන සම්බන්ධ වෙන ලැබෙනවා කියන එක පින්වත්නි හරිම දුර්ලභයි ඔබට. මේක පින්වත්නි මේ ධර්මයක් ඔබට ලැබුණේ ඉතාමත් දුර්ලභ කාලයක නම් මේ ධර්මයක් මේ බුද්ධෝත්පාද කාලයත් ඔබට ලැබිලා තියෙන්නේ ඉතාමත් දුර්ලභව නම් ඔබ හිතන්න ඔබගේ නිවෙස් වල ඉඳන්ම ඔබට මේ ධර්ම පණිවිඩය කනට වට ගන්න ඔබට මේ ධර්ම පණිවිඩය ඔබගේ සවන් වලට යොමු කරගන්න ඔබට ලැබිච්ච අවස්ථාව කොච්චරක්ද කියලා ඔබ හිතන්න. එනිසා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබ බොහොම ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ සංසාර පුරාවටම කරගත්ත බොහෝ කුසල් වල එකතුවකින් ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබගේ සංසාරේ මහා කුසලයකට. එනිසා ඔබ මේ ගෙවෙන මේ කුසල් ටිකෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනය නැත්නම් ඔබ යම් කිසි කුසලයක් කරලා නිර්වාණය ප්‍රාර්ථනා කරා නම් ඔබට මේ නිවන් දකින්න මේ ලැබිච්ච අවස්ථාව. මොකද ඔබ යම් කිසි පිනක් කරලා ඔබ නිර්වාණය ප්‍රාර්ථනා කරා නම් පින්වත්නි ඔබට මේ නිර්වාණය අවබෝධ කරගන්න ලැබිච්ච අවස්ථාව. ඔබ හැමදාම නිර්වාණය ප්‍රාර්ථනා කර හිටියා කියන පමණින් ඔබට මේ නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ. ඔබ මේ ඇහෙන ධර්ම පණිවිඩය ශ්‍රවණය කරලා මේ ධර්මයේ හැසිරීලා මේ නිර්වාණය අවබෝධ කරගන්න මේ තමයි ඔබට ලැබිච්ච අවස්ථාව. ඒ නිසා ඔබ ප්‍රාර්ථනා කරපු විදිහටම ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙනවා මේ වෙද්දි. ඔබට මේ ධර්ම පණිවිඩය ඇසෙනවා. ඔබ පින්වත්නි යම් කිසි දෙයක් ඉල්ලලා ඔබ ගාවට මේක ආහම් පස්සේ ඔබ මේක එපා කියලා යන එක නෙමෙයි ඔබගේ වැඩේ. ඔබ මේ දේ ප්‍රාර්ථනා කරලා ඔබට මේ අවස්ථාව ලැබුණාම ඔබ ඒ අවස්ථාවෙන් මේ ප්‍රයෝජනය ගන්නට මේ තමයි ඔබට ලැබිච්ච අවස්ථාව. ඒ නිසා අද වගේ දවසක මේ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ඒ මගේ පිළිපැදලා සිල් රැකලා ඔබ පසුතැවෙන්න එපා. ඔබ අතින් යම් කිසි සිල්පදයක් කැඩුණා නම් ඔබ සතුටු වෙන්න. ඔබ අතින් රැකිච්ච එක හරි සිල්පදයක් වෙනවා නම් ඒ විතරක් නෙමෙයි ඔබ හිතන්න මේ නාම රූප ධර්මතා ගැන මේ නොසිඳී පවතින ස්කන්ධයන්ගේ ක්‍රියාදාමය ගැන මේ ස්කන්ධයන් නවත්ත ගන්න පිළිවෙල ගැන මෙවැනි ධර්ම කාරණා ඔබට ඇසෙන්න ලැබෙන්නේ පින්වත්නි හරිම කලාතුරකින්. ඔබට වෙන කවදද පින්වත් මේ වගේ ලාභයක් ලබා ගන්න පුළුවන්? මේ තමයි පින්වත්නි ඔබට නැගලා යන්න තියෙන අවසාන නෞකාව. පින්වත්නි පුළුවන් තරම් වේගෙන් ඇවිල්ලා ඔබ සංසාර පුරාවට මේ ස්කන්ධත් එක්ක මුලා වෙලා පින්වත්නි යන්න නේද හැදුවේ. හැබැයි ඔබට නොසිතූ වෙලාවක හිතපු නැති අවස්ථාවක ඔබට මේ ලැබිච්ච අවස්ථාව පින්වත්නි මේකෙන් ඔබට පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න මේ ධර්ම පණිවිඩ ඔබට පුළුවන් විදිහට නැවත හරි අසන්න සලස්ව ගන්න. ඔබ හිතන්න ඔබට කොච්චර වටීවිද මේ ජීවිතේ අපිට කවදා හරි දවසක මේ ලැබිලා තියෙන හැමදේම දූ දරුවෝ ඥාතිත මිත්‍රාදීන් මේ වගේ හැමදේම දාලා යන්න ලැබෙනවා කියන පණිවිඩේ ඔබට කන් වලට වැටිලා ඔබ හිතන්න ඔබ යම් කිසි පාරක බැහැලා යනවා නම් අපේ ලොකු සංස නිතර කියන උපමාවක් ඔබට යන්න ගමන් සර්පෙක් හම්බුනොත් ඔබ කොච්චර බය වෙනවද? හැබැයි ඔබ හිතන්න ඔබ මේ යන්නේන පාරේ ඔබ සර්පයෝ ඉන්නවමයි කියලා හිතාගෙන හොඳට බලාගෙන ගියොත් ඔබට ඒ වෙලාවට සර්පෙක් හම්බුණා. නැත්නම් ඔබ අර තරම් බය වෙන්නේ නැහැ. ඔබ සර්පෙක් හම්බුණත් එක්ක කෝටු කෑල්ලකින් හරි මේ සර්පයව අයින් කරලා දාලා නැත්තම් මේ සර්පයව මග ඇරලා දාලා එතනින් ඔබේ පාඩුවේ ඔබ බය වෙන්නේ නැතුව යන්න පුළුවන්. නැත්තම් ඔබ හිතන්න ඔබ සර්පෙක් ඉඳීවි කියලා නොහිතාගෙන සර්පයෝ නැතුව ඇති කියලා හිතාගෙන ගිහිල්ලා එකපාරම කකුල් දෙක ගාව සර්පෙක් මතු වුණාම ඔබ අඩි 5ක් 10ක්
පස්සට විසි වෙන්නේ. කොච්චර මරණ බයකින් මේක නැතුව. ඒ වගේම තමයි ඔබට අපි කවදා හරි මේ ස්කන්ධත් එක්ක මේ ජීවත් වෙන ගමන අපිට නවත්තන්න වෙන දවසක් එනවා කියලා හිතාගෙන ඔබ මේ සංසාරේ ජීවත් වුණොත් නැත්නම් ඔබට මේ මරණයේදී ඕනවට වඩා බය වෙනවා කියන එක, ඕනවට වඩා දුක් වෙනවා කියන එක නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා ලිඳකට බර වෙද්දී ටිකක් පස්සට අඩියක් තියලා පිටිපස්සට චුට්ටක් බර වෙලා එබිල බලනවා වගේ මේ සංසාරේ පැත්තට ඇලවෙද්දී නැති බොහොම පරිස්සමෙන් ලිඳක් වගේ නෙමේ සංසාරේ. ලිඳට වැටුනොත් කොහොම හරි ගොඩ එන්න පුළුවන්. නැත්නම් සංසාරයට වැටුනොත් ඔබට යන්න වෙන ගමන පින්වත්නි ඒක ඉතාමත් දීර්ඝ ගමනක්. ඔබට යන්න වෙන ගමන පින්වත්නි ඔබට අපිට නෙමේ බුදු කෙනෙක්ටවත් පෙන්වන්න එහෙම දෙයක් තිබ්බේ නැහැ. මේ සංසාරේ පටන් ගත්ත තැනක් වහලා නැද්ද? අනවතග්ගෝයන් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ අනවතග්ගෝ සංසාරේ පූර්ව කෙරවලක් පනවන්න නැත්නම් පින්වත්නි ලිඳක් වගේ නෙමේ මේ සංසාරේ කියන එක. ලිඳට බර වෙද්දී ඔබ අඩියක් පස්සට තියලා අඩියක් පස්සට බර වෙලා ඇලුනා නම් ඔබ හිතන්න සංසාරයට බර වෙද්දී සංසාරේ පැත්තට ඇලවෙද්දී පින්වත්නි ඔබට බොහොම පරිස්සමින් තමයි ඇලවෙන්නේ. පින්වත්නි ඒකෙන් දැනෙන සැප වේදනාව ඒකෙන් දැනෙන සුවය පින්වත්නි පුංචි ඉතාමත් පුංචි කාලයකට ලැබෙන සුවය. මේ පුංචි සුවය වෙනුවෙන් පින්වත්නි තමන්ගේ මුළු ජීවිතේම මේ ජීවිතේ විතරක් නම් කමක් නැහැ. ඔබට ලැබෙන මේ සංසාර ජීවිතේ ඔබට මේ සංසාර ජීවිතේ යනකල් ඔබ මේ සංසාර ජීවිතෙන් ඔබට ඈතර වීමක් වෙනකල් පින්වත්නි ඔබට දුකින් වෙලිලා දුකත් එක්කම යන්න වෙන සංසාර ගමනකට ඔබ කැමතිද? ඔබට ඔය ලැබෙන පුංචිම සුවයක් වෙනුවෙන් ඔබේ ජීවිතේ විනාශ කරගෙන පුංචිම සුවයක් නිසා ඔබේ මුළු ජීවිතේම විනාශ කරගෙන ඔබ කැමතිද පින්වත්නි ඔබට මේ යන්න වෙන මුළු සංසාර ගමනම ඔබ නිවන් දැක්කොත් ඔබට යන්න වෙන මේ සංසාර ගමනම අඳුරු කරගන්නට පින්වත්නි මන් දන්නේ මම නම් පෞද්ගලික මතයක් විදිහට පින්වත්නි මම නම් කැමති නෑ පුංචි සුවයක් වෙනුවෙන් මගේ මුළු සංසාර ජීවිතේම අඳුරු කරගන්න. ඔබත් කල්පනා කරලා බලන්න ඔබ කැමතිද ඔබට මේ යන්න වෙන සංසාර ගමනම ඔබට ලැබෙන පුංචි සැප වේදනාවක් නිසා ඒකත් මහා දුක් ගොඩක් මැද්දෙන් ඔබේ පුංචි සැප වේදනාව ලබා ගන්න මහා දුක් ගොඩක් විඳින්න ඕනේ. ඔබගේ ඇස පරිස්සම් කරගන්න, කන පරිස්සම් කරගන්න, මේ ඉන්ද්‍රයන් පරිස්සම් කරගන්න, මේ ලැබිච්ච ජීවිතේ ජීවත් කරගන්න නැත්නම් මේ සංකත දුක කියන එක මෙවැනි දුක් ඔබට කොච්චරනම් විඳිනවද? මෙවැනි දුක් විඳලා දවස පුරාම හම්බ කරලා දවස පුරාම රැකියාවක් කරලා ඒ ලැබෙන පුංචි මුදලින් නැත්නම් විනාඩි 5ක විනාඩි 2ක වගේ පුංචි සුවයක් විඳලා මේ වගේ පුංචි සුවයක් විඳලා අර වගේ මහන්සිලා ලබාගත් මුදලින් ඒ වගේ පුංචි සුවයක් විඳලා ඒකෙන් ලැබෙන බොහෝ ආදීනවයන් නොදක ඒකෙන් ලැබෙන බොහෝ ආදීනවයන් ගැන හිතන්නේ නැතුව ඔබටම කරගන්න අපරාධේ පින්වත්නි ඔබට දවසක තේරෙවි. අන්න එදාට පින්වත්නි ඔබ අසරණයි. ඔබ එදාට පසුතැවුනට වැඩක් නැහැ. ඔබට පසුතැවුණා කියලා එදාට ආයෙත් තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න බෑ. ඔබ හිතන්න බොහොම වේගෙන් ගලන සැඩ පහරක ඔබ අත්ත කෙල්ලිලා ඉන්නේ දැන්. ටිකක් හයිය අත්ත කෙල්ලිලා ඉන්නේ. මේසේ අත්තක් නෙමේ බුද්ධෝත්පාද කාලයක් ධර්මය ඇහෙන කාලයක්. ඔබ මේ සැඩ පහරේ මෙන්න මේ පුංචි ඔබ මේ සැඩ පහරේ මේ ශක්තිමත් අත්ත කෙල්ලිලා ඉන්නේ. ඔබට පුළුවන් නම් මම මේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන්නේ මේ සසර සැඩ පහරට තවත් වැටෙන්නේ නැතුව ඔබට පුළුවන් නම් ඉන්නත්නි මේ අත් එල්ලිලා මේකින් එතර වෙලා යන්න. මොකද ඔබට මේ අත්ත අතෑරුණොත් ඊළඟට අහුවෙන ඔක්කොම අතු කියන්නේ බුද්ධෝත්පාද කාලයක් ඇරෙන්න ඔබට ලැබෙන මොන මනුස්ස ජීවිතේ ලැබුණා මොන දිව්‍ය තලයකට ගියත් පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයක විතරක් ඇහෙන ධර්ම පණිවිඩය ඔබට ඇහුන්නේ නැත්තම් ඔබට දැනුන්නේ නැත්තම්
ඉන්නත් ඔබට මේ සැඩ පහර යන්න වෙද්දි සංසාරික අකුසල් වල විපාක විඳින්න වෙද්දි නිරේවල් වල වැටිලා පින්වත්නි නිරේක දුක කොච්චරක්ද ඔබ අහලා තියෙනවා ඔබ දන්නවා ඔබට බොහෝ ධර්ම දේශනා වලින් ඔබට අහන්න දකින්න හම්බ වෙනවා නිරේකට වැටිලා പ്രേත ලෝකයට වැටිලා තිරිසන් ලෝකයකට වැටිලා ඔබට දුක් විඳින්න වෙද්දි පින්වත්නි අන්න එදාට ඔබට මේ ජීවිතේ ඉන්න දූ දරුවෝ අම්මලා තාත්තලා ඥාතිත මිත්‍රාදීන් අන්න එදාට ඔබට කවුරුත් පිළිහිට පිළිසරන්නට නැහැ. කවුද අපිට පිළිහිට පිළිසරන්නට ඉන්නේ? කම්ම දායාදු, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස් දායාදෝ භවිස්සාමි. යම් කර්මයක් කරනවද ඒ කර්මය සැප හෝ දුක් හෝ වේවා අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් වේවා අපි අකුසල කර්මයක් කරොත් අපිට අකුසල කර්මයක් දායාදයකට පවතිනවා අපිට පිළිහිට පිළිසරන්නට පවතින්නේ අපි කරගත්ත කර්ම පින්නත්නි වෙන කවුරුත් නෙමෙයි අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට තමන් විතරයි වෙන කවුද තමන්ට පිළිහිටට පිළිසරන්නට ඉන්නේ පින්නත්නි ගොනා පිටිපස් වෙන කරත්තේ වගේ ඔබ කරගත් අකුසල් ටික එනවා තමන්ගේ පිටිපස් වෙන හේවණල්ල වගේ තමන්ට වදයක් නොදී තමන්ට සුවයක්ම ගෙනත් දෙමින් තමන්ගේ පිටිපස් වෙන හේවණල්ල වගේම තමන් කරගත්ත කුසල් ටික එනවා මේ හැරෙන්න ඔබේ පිටිපස්සෙන් එන කවුරුත් නැහැ ඔබට ඔබගේ ওই න්‍යාය හිත මිතුරන්ට එන්න පුළුවන් ඔබගේ මිනිවල ගාවට වෙනකල් විතරයි එතනටත් ඇවිල්ලා පස් කැටයක් දෙකක් දාලා හයියෙන් විලාප තියලා ගියා කියලා ඒකෙන් ඔබට නම් වෙන යහපතක් නැහැ ඒ අයට එන්න පුළුවන් උපරිම තැන තමයි එතන එයාගේ හිතේ එන්න කැමැත්තක් තිබ්බත් නැතත් එයාට එන්න පුළුවන් තැන එතනයි ඔබට අන්න එදාට ඔබ පසුතැවෙන උඩක් නැහැ අනේ දෙවියනේ මම සංසාරේ කරගත් අකුසල් වලට මේ විපාක විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා එදාට ඔබ පසුතැවුණා කියලා ඔබට මේකෙන් වෙන ආපතක් නැහැ සිහි උපදවා ගන්න වීරිය කරන්න කෙලස් තවන වීරියෙන් යුතුව හිස ගිනිගත් එක් ගින්න නිවන්නට උත්සාහ කරනවා වගේ මේ කෙලස් තවන්නට වීරිය කරන්න මං ඔබේ පුතෙක් නෙමෙයි මේ කියන්නේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි ඔබගෙන් කිසිම ලාභ අපේක්ෂාවකින් නෙමෙයි මේ ඔබට කියන්නේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි මේ ධර්මතා රාශිය අවබෝධ කරගන්න නැතුව ඔබ ස්කන්ධත් එක්ක හැප්පි ඔබට මේ සංසාර ගමනේ යන්න වෙන දුක දැකලාමයි මේ කියන්නේ පින්වත්නි ඔබට ලේසි වෙන්නේ නැහැ මොකද ඔබ හිතන තරම් ලේසි පාසුවෙන් ඉවර කරන්න පුළුවන් සංසාරයක් නෙමෙයි මේක ඔබ හිතන්න එපා කවදා හරි දවසක මේ ලෝකේ ඉන්න හැමෝම ඉවර වෙච්ච දවසක් ඒවිනේ අන්න එදාට නිවන් යනවා කියලා ඒ දවස අදක හෙටක වෙන එකක් නෙමෙයි ඔබ හිතන්න ඔබ මේ ලෝකෙම ඉන්න අය යම් දවසක නිවිල යනවා නම් අන්න එදාට නිවිල යන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් නැත්නම් මේ සසරේ ඉන්න මේ ලෝකේ විතරක් ඉන්න සත්වයන් ගණන ඔබට ගණන් කරගන්න පුළුවන් වුණාද ඔබට හිතා ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්න සත්වයන් කොටස විතරක්වත් මේ ලෝකේ පැත්තකින් තියමු ඔබ නිදා ගන්න ඇඳට එලලා තියෙන ඒ ඇඳ ඇතුළේ ඉන්න සත්වයන් ගානවත් ඔබට ගණන් කරගන්න පුළුවන් වුණාද එහෙමනම් පින්වත්නි ඔබ දවසක ඉතින් ඉන්නවා නම් මේ ලෝකේ ඉන්න සත්වයන් හැමෝම මිදිලා යන දවසක් වේදන් එදාට නිවිලා යනවා කියලා පින්වත්නි ඒක ඔබ ඉන්න ලොකු මුලාවක මොකද එහෙම දවසක් ඒවි කියලා කාටද කියන්න පුළුවන් ඔබ හිතන්න මේ සක්වල විතරක් නෙමෙයි තවත් සක්වලවල් කෝටි ප්‍රකෝටි ගණනින් තියෙනවා මේ හැම එකම ඉන්න සත්වයන් ගණන ඔබට ගණන් කරලාවත් තියාගන්න පුළුවන් වෙයිද ඔබ හිතන්න ඔබ වලක් කපලා බැලුවොත් උදළු ගහන උදළු පාරක් පාසා ඔබට හම්බෙනවා ගැඩවිල්ලු ඒ වගේ ඇහැට පේන්න ඉන්න සත්වයන් ඔබ හිතන්න ඇහැට නොපෙනෙන සත්වයන් නම් කොච්චරද ඔබට මේ මෙන්න මේ යන්න වෙන සංසාර ගමන දැකලාමයි ඔබ කෙරෙහි කරුණාවෙන් මේ බණපද ටික කියන්න අපිට යම් කිසි දෙයක් කරගන්න තියෙන මේ කාලය වියදම් කරලා මේ කාලය මඟ ඇරලා දාලා ඔබට මේ ධර්ම පණිවිඩය කියලා දෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි ඒ නිසා මෙච්චර කරුණාවෙන් ඔබට මේ කියපු බණපද ටික ඔබ කෙරෙහි මෙච්චර කරුණාවෙන් ඔබට මේ ලිපිහෙලි කරලා දුන්න ධර්ම කාරණා ටික නිකන් නිකරුණ අතහැරලා දාන්න එපා මොකද මේක බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා කිව්වේ ඔබට මේක නිකන් අහලා ඒකත් එක් දහමක් තමයි කියලා ඒකත් අනේ වහම තමයි අන්න එදාට වෙන දවසකට ඒවට මුහුණ දෙනවා කියන බලාපොරොත්තුවෙන් මේව මගේ අරලා දාලා යන්න නෙමෙයි බුදු කෙනෙක් ලෝකයට පහළලා මේක දේශනා කරේ උන්වහන්සේට තනියම නිවිල යන්න පුළුවන්කම තිබ්බා උන්වහන්සේ ඒ වුණාට ඔබ මේකින් ප්‍රයෝජනයක් ගනී කියලා හිතලම තමයි ඔබට මේක දේශනා කරේ ඒ වගේම තමයි මේකෙන් ප්‍රයෝජන ගත්ත බොහෝ දෙනා හිටියා උන්වහන්සේගේ උත්සාහය නිකන් නිකරුණ එකක් වෙයි කියලා සැකයක් තියාගෙන නෙමෙයි උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වුණේ උන්වහන්සේ දැනගෙන හිටියා ලක්ෂ කෝටි ගණන් සත්වයා මේකෙන් නිවලා දාන්න පුළුවන් කියලා එච්චර ලක්ෂ කෝටි ගණන් සත්වයා නිවිච්ච ශාසනයක
පින්නත්නි තවත් ඔබ මෙච්චර මේ අතට මහුවෙච්ච අත්තත් අතෑරලා දාලා සසර සැඩපහරේ තවත් ගහගෙන යනවා නම් පින්නත්නි ඔබ සසර පුරාවටම කරන ඔබගේ මේ සංසාර ජීවිතයටම කරන ලොකු මනුවනකම තමයි ඒක. මොකද මේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි කියන්නේ රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ මේක තේරුම් ගන්න මේ පුංචි වයසේදී මේක තේරුම් අරගෙන මේක ගැන යම්කිසි දෙයක් හෝ පුංචි වශයෙන් දැනලා ඔක්කොම දැනගෙන නෙමෙයි අපි දන්න දේවල් හරිම පොඩි. මොකද බුදු කෙනෙක් අපිට දේශනා කරෙත් උන්වහන්සේ දැනගත් ධර්මයෙන් අබමල් රේණුවක් තරම් කොටසක් නම් මම මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අබමල් රේණුවක් තරම් කොටසක්. ඔබත් එන්න මේ ශාසනයට ඇවිල්ලා මේ ශාසනයේ තියෙන තැන් ඔබත් එන්න ඇවිල්ලා මේ ධර්මයේ පොඩ්ඩක් ඔබත් එන්න ඇවිල්ලා මේ ත්‍රිපිටකයක් පෙරලා බලන්න ධර්මය අධ්‍යයනය කරන්න මේ වගේ තියෙන ධර්ම කාරණා ඉගෙන ගන්න. නැත්තම් පින්වත්නි අපරාධ පුස්තකාලවල ත්‍රිපිටක මේ අපරාධ පුස්තකාලවල ධර්ම පොත් පුස්තකා යන්නේ අපරාධ පින්වත්නි මෙවැනි ධර්මයක් නිකන් පරණ වෙවි යන්නේ. ටික කාලයක් යද්දි මේ ධර්ම පණිවිඩය ඔබේ අත් වලින් ගිලිහිලා යාවි. අන්න එදාට ඔබ ධර්මය හොයන්න උත්සාහ කරාට ඔබට මේක අවබෝධ කරගන්න බෑ. ඔබ හිතන්න ඔබට තව අවුරුදු 10ක් 15ක් යද්දි ඔබට ඇවිද ගන්නවත් බැරි තත්වයක් ඒවි. ඔබට ඇස්කම් පේන්නේ ඔබට ඇස් පේන්නේ නැති දවසක් ඒවි. කන් ඇහෙන්නේ නැති දවසක් වේවි. අතක් උස්ස ගන්න බැරි දවසක් ඒවි. කතා කරලා දෙයක් කියන්න බැරි දවසක් වේවි. අන්න එදාට ඔබ කොහොමද බණ පොතක් බලන්නේ? ඔබ කොහොමද ධර්ම පණිවිඩයක් අහන්නේ? ඔබ කොහොමද අතකින් හරි සංඥාවක් දීලා ඔබ කොහොමද පන්සලකට ගිහිල්ලා පිනක් දහමක් කරගන්නේ? පින්නත්නි අන්න එදාට ඔබ අසරණයි. අන්න එදාට ඔබ කොච්චර ප්‍රාර්ථනා කරත් පින්නත්නි එදාට ඔබට පිහිටට පිළිසරණට කවුරුත් නැහැ. ඔබගේ හිතට එන දේවල් ඔබට එළියට කියා ගන්න බෑ. අන්න එදාට ඔබ අන්ත අසරණයි. එනිසා ඔබට මේ යන්න වෙන සංසාර ගමන ගැන නුවණින් දැකලා නුවණින් මෙනෙහි කරලා අන්නේ සංසාර ගමන ගැන බොහොම ප්‍රඥාවෙන් දැකලා මේ කියන ධර්ම පණිවිඩේ මනස ධාරණය කරගෙන නැත්නම් එතනින් විතරක් සීමා වෙන්න එපා. මේක පොතට පෑනට සීමා වෙච්ච ධමයක් නෙමෙයි. මේක අවබෝධ කරගෙන මේ ලෝකයට දේශනා කරපු ධමයක්. ලෝතුරා බුදු කෙනෙක් ඒ වගේම මේ ලෝතුරා බුදු කෙනෙක් මේ කියපු ධම අවබෝධ කරගන්න නැතුව මිනිස්සු නිකන් අත්නොමත් කළියපුවා නෙමෙයි මේ ධම. මේ ධම උන්වහන්සේ අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේගෙන් පැවතෙන ශ්‍රාවක සංඝයා මේ අවබෝධ කරගෙන ඒ කාලේ වැඩ සිටින රහතන් වහන්සේලා පවා අහෝසුකම් කියලා ප්‍රීති යනමින් මේ නිර්වාණය වර්ණනා කරපු ධමයක්. ඒ නිසා මේකෙන් ඵල නොලැබෙනව නෙමෙයි. ඔබ පැත්තකටලා ඉඳලා මේකෙන් ඵල නොලැබෙනවා කියලා අතහැරලා දාලා යන්න එපා. ඔබ එන්න ඇවිත් බලලා මේක වඩලා අන්න එදාට ඔබට ප්‍රයෝජන ලැබුණේ නැත්නම් රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ අන්න එදාට ඔබට හම්බෙච්ච තැන වෙනස් කරන්න. ඔබ එතනින් ගිහිල්ලා තවත් ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහන්න ස්වාමීනි මට නිර්වාණය අවබෝධ කරගන්න මාර්ගය මොකක්ද කියලා අන්න එදාට ඒ දේශනා කරන මගත් වඩලා බලන්න. පින්වත්නි අන්න එදාට ඔබට එතනත් මග ඇරුණොත් ඔබ තවත් තැනක් හොයාගන්න. හැබැයි පින්වත් මේ ධර්ම පණිවිඩ අතාරින්න එපා. ඔබට මෙහෙම ගියත් හිතෙන්න පුළුවන් අනේ දෙවියනේ එච්චර දෙයක් කරන්න වඩලා ඉවර කර යන්න කොහෙන්ද අපිට ආයුෂ කොහෙන්ද අපිට එහෙම වඩලා ඉවර කර යන්න දැන් මේ ජීවිතිනුත් භාගයක් ඉක්මනට ගිහිල්ලා ඉවරයිනේ කියලා හිතෙනවා ඇති. හැබැයි පින්වත්නි ඔබ කල්පනා කරන්න ඔබ දැනටමත් මේකට ප්‍රමාද වැඩි. හැබැයි දැනට ඔබට යම් කිසි දෙයක් හරි කරගන්න පුළුවන්. ඔබ කුසල් දහමින් නියැලෙන්න මේ දැහැින ධර්ම පණිවිඩය අහන්න ඔබ ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා කවදාවත් නිවන් දකින්න මාර්ගයක් හොයනව වෙනුවට පින්වත්නි උන්වහන්සේගේ අඩුපාඩු හොයන්න යන්න එපා. ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන යම් දෝෂ සහිත කාරණා ගැන හොයන්න යන්න එපා. මොකද ඔබට නිර්වාණය පිණිස ඒ කිසිම දෙයක් අයිති වෙන්නෙත් නැහැ. උන්වහන්සේලා කිසිම කෙනෙකුගේ චර්ය රටාව ඔබට උපකාරී වෙන්නෙත් නැහැ. ඔබ ඇවිල්ලා හොයන්න එතනින් ඔබට ලැබෙනවද මේ ධර්ම පණිවිඩය කියලා? අන්නේ ධර්ම පණිවිඩය ලැබෙන තැනක් නම් අන්න එතන නවතින්න. අන්න එතන නවතිලා නවතින්න කිව්වේ ආරණ්‍ය සේනාසනේ නවතින්න නෙමෙයි. අන්න එතනින් ඔබ දුවන ගමන නතර කරගෙන ඔබ ඒ මාර්ගයේ වඩලා බලන්න, ඒ මාර්ගයේ ගිහින් බලන්න නොලැබුණොත් පින්නත්නි අපිත් මේ ශාසනයෙන් එනවා. ඔබ කියන්නේ මොකද? එහෙම ලැබෙන්නේ නැති වෙන්න විදියක් නැහැ. මෙච්චර අප කරලා කියන්නේ මේ ධර්මතා සම්පූර්ණයෙන් අවබෝධ නොවුනත් සම්පූර්ණයෙන්ම කෙලස් තුනී නොවුනත් යම්කිසි මට්ටමකට හිත දියුණු කරලා යම්කිසි මට්ටමකට මේ සංස්කාර ඉස්සරහා දුක් වෙන බව අඩු කරගෙන තමයි මේ කියන්නේ ඔබට මේ පණිවිඩය කියන්නේ ඔබට
මේකෙන් ඔබ මේ මාර්ගයේ ගියොත් ඔබට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා දැනම තමයි ඔබට මේ පණිවිඩය කියන්නේ. හැබැයි ඔබට දවසක හිතුනොත් මේකෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ කියලා පින්වත්නි ඔබට මේ ලැබිච්ච සුන්දර දහම අතහැරලා දාලා යන්න එපා. මොකද ඔබට පින්වත්නි ඒක ඊටමත් කලාතුරකින් ලැබිච්ච දහම. ස්වාමීන් වහන්සේලා දේශනා කරා ඔබට මේ බුද්ධෝත්පාද කාලයේ තියෙන දුර්ලභකම ගැන ඔබට දේශනා කරා මේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන දුර්ලභකම ගැන ඔබට දේශනා කරා ක්ෂණ සම්පත්තියේ තියෙන දුර්ලභකම ගැන පින්වත්නි මේවා මේ දේශනා මාත්‍රයකට පමණක් සීමා කරගන්න එපා. ඔබ මේ ගැන කල්පනා කරන්න. මේ වැඩසටහන දැන් නිවා වුණාට පස්සේ ඔබ පින්නත් මේක අතහැරලා දාලා ඔබගේ පුරුදු රේස් එකම දුවන්න ලෑස්ති වෙන්න එපා. ඔබ යන්න පැත්තකට, යන්න ශුන්‍යාගාරයකට, යන්න ළඟම තියෙන පන්සලකට හවසට ඔබට පුළුවන් වෙලාවක් ගිහිල්ලා බෝධි පූජා තියලා Tamanට සෙත් ප්‍රාර්ථනා කරන එක නෙමෙයි වැඩේ. මේ කියන්නේ බෝධි පූජා තියන්න එපා කියලා නෙමෙයි. බෝධින් වහන්සේ නාවලා තන ගහලා පසඟ පිටවල වඳින්න. මොකද ඒ ඔබට සෙත් ප්‍රාර්ථනා කරලා නෙමෙයි. ඔබ එහෙම වඳින්න. අනේ මේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිට දිහිලා බුද්ධත්වයට පත්වෙච්ච මේ ඒ උතුම් උද්දේශික බෝධින් වහන්සේ නේද කියලා කල්පනාවෙන් යුතුව ඔබ වන්දනා කරන්න. ඒ හැරෙන්න පින්වත්නි මුලා වෙන්නම්. මේවට පූජා සත්කාර කරලා පින්වත්නි ඔබට ලැබෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරපු තැන ඔබ ගිහිල්ලා තව තවත් කාමයන් ප්‍රාර්ථනා කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබ එවැනි භෝගහක් ගාවට ගිහිල්ලා ඔබ පැත්තකටලා පැදුරක් එලාගෙන ඉඳගෙන මේ ලෝක ධර්මතාවය ගැන කල්පනා කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තියෙන දුර්ලභත්වය ගැන කල්පනා කරන්න. මේ ඔබට කර්මස්ථානයක් ගැන කියලා දෙන්න කාලය නෙමෙයි. මේ ඔබට කර්මස්ථානයක් පැහැදිලි කරලා දෙන්න කාලය නෙවෙයි. එන්න ආරණ්‍ය සේනාසනයකට ඇවිල්ලා ඔබ මුණ ගැහිලා ස්වාමීන් වහන්සේලා හම්බෙලා ඔබ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න අනේ ස්වාමීනි මේ සසරෙන් එතර වෙන්නේ කොහොමද? මේ සසරෙන් එතර වෙන්න මම වඩන්න ඕනේ මොකක්ද? මේ සසරෙන් එතර වෙන පිළිවෙල මොකක්ද කියලා අහන්න. අන්න එදාට ඔබට ඒ ස්වාමීන් වහන්සේලා දන්න ආකාරයෙන් ඒ ස්වාමීන් වහන්සේලා ඒ මඟ වඩපු ආකාරයෙන් ඔබට අන්න එදාට පැහැදිලි කරලා දෙවි. කොහොමද මේ සසරෙන් එතර වෙන්නේ? මොකක්ද මේ සසරෙන් එතර වෙන මාර්ගය කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මෙහෙම අහලා මෙහෙම දැනගෙන ගහක් යටට යන්න, වෘක්ෂ මූලයකට යන්න, බෝධීන් වහන්සේකට යන්න, පන්සලට ගිහිල්ලා ඒකේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා අඩුපාඩු නෙමෙයි ඔබ හොයන්න ඕනේ. ඔබ හොයන්න මේ සසරෙන් එතර වෙන මාර්ගය ඔබ බලන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා අඩුපාඩු නෙමෙයි. ඔබ බලන්න තමන්ගේ හිත දිහා ආපස්සට ඔබ හැරිලා බලන්න. පින්වත්නි අන්න එදාට ඔබට තේරෙවි තමන් කාමයන් හොයලා ලබාගත්තු සුවයට වඩා තමන්ගේ හිත ගැන හොයලා මේ සසරෙන් එතර වෙන පිළිවෙල ගැන හොයලා මේ සසරේ තියෙන දුර්ලභත්වය ගැන හොයලා ඔබට ලැබිච්ච සුවය අර කාමයන් හොයලා ලැබිච්ච සුවයට වඩා ඊටමත් වැඩි ඇති කියලා ඊටමත් වටිනවා ඇති කියලා ඔබට දවසක හිතේවි. පින්වත්නි ඒ තමයි සුවය. ඒ නිර්වාණය තමයි ශාන්ත. ඒ නිර්වාණය තමයි ප්‍රණීත. පින්වත්නි නිසා ඔබ පුළුවන් තරම් ඔබට ස්වාමීන් වහන්සේලා මේ දේශනා කරපු පරිදිම මේ සසර දුර්ලභයි තමයි. මේ සසර මනුස්ස මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි තමයි. පින්වත්නි ඒ නිසා ඔබ මේව නිකන් දේශනා මාත්‍රයකට දාගන්න නැතුව ඔබ හැමදාම ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. මේ වගේම අදත් මේ බණපදේ ශ්‍රවණය කරලා මේ ධර්ම පණිවිඩය අසලා ධාරණය කරගෙන මේ ධර්ම පණිවිඩේ මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා පින්වත්නි මේ සසරෙන් එතර වෙලා යන්නට ඔබට කරගත් සියලු මේ අද උදෑසන සිට මේ වෙනකම් බොහොම වටිනා සීලයක් සමාදන් වෙලා බොහොම වටිනා දහම් කාරණා රාශියක් Tamanගේ සිත්නෙත් වලට පුරවගෙන මේ රැස් කර ගන්නට යෙදුණු උතුම් කුසල සම්භාර ධර්මය ඔබ සෑම සියලු දෙනාටම මේ ශාන්ත වූ ප්‍රණීත වූ මේ නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔබට අද උදෑසන සිට මේ වෙනකල් ඔබ රැස් කර ගන්නට යෙදුණු යම් කිසි කුසල ශක්තියක් වේද යම් කිසි කුසල සම්භාර ධර්මයක් වේද ඒ සෑම සියලු දෙනාටම ඔබ සෑම සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා. මෙතනින් මේ පුංචි ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සියලු දෙනාටම කිප් අභිඥාවකින් සුඛපටිපදාවකින් මේ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ඔබ මේ රැස් කර ගන්න දුණු සියලුම කුසල සම්භාර ධර්මයන්ද මා මේ ජීවිතේ පුරාවටම රැස් කර ගන්න දුණු සියලුම කුසල ධර්මයන්ද අපි මේ සංසාර පුරාවට රැස් කර ගන්නට දුණු යම් කිසි කුසල සම්භාර ශක්තියින් වේද ඒ සියලුම කුසල් අප සෑම සියලු දෙනාගේම උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව සිල් පාරණය කිරීම සඳහා
තුන් වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං
මෝහක්ඛයෝ නිබ්බානං